හොඳින් අවධානය දෙන්න. අද දෝලන හා තරංග පාඩමේ අන්තිම දවස. හරිනේ? අද දෝලන හා තරංග පාඩමේ අන්තිම දවස. අපි ගිය සතියේ රැලිති ටැංකිය මගින් වර්තනය, විවර්තනය, නිරෝධනය, ඩොප්ලර් ආචරණය සාකච්ඡා කළ ඉවර කරා. රැලිති ටැංකිය මගින් වර්තනය, විවර්තනය, නිරෝධනය, ඩොප්ලර් ආචරණය. ඊට පස්සේ අපි කතා කරා යම්කිසි ප්‍රභවයක් තරංග වේගයට වඩා වැඩි වේගයකින් චලනය වෙනවා නම් උත්ස්වනික වේග. ධ්වනි ප්‍රභවයක් ධ්වනි ප්‍රවේගයට වඩා වැඩි වේගයෙන් චලනය වෙනවා නම් උත්ස්වනික වේග. ඊට පස්සේ කතා කරා පීඩන තරංග, මැච් කේතුව, ස්වනික ගිගුරුම්, සොනික් බූම්, ඔය ටික ගිය සතියේ කතා කරා. ඊට පස්සේ අපි උදාහරණ දෙක තුනකුත් හැදුවා. අද අපිට ඉතුරුලා තියෙන්නේ පාඩමේ අන්තිම කොටස. අපි මේ කොටස කරලා උදාහරණ ටිකකුත් සාකච්ඡා කරලා අදින් පාඩම ඉවර කරමු. අපි ලබන සතියේ තාපය පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ මාසෙට තව දවස් දෙකක් තියෙනවා. 24-31 මේ මාසෙට තව දවස් දෙකක් තියෙනවා. ඒ නිසා තාපයත් අපි මේ මාසේ දවස් දෙකක් කරනවා. හරිනේ? ඒ නිසා බය වෙන්න එපා. right. මොකද්ද මාතෘකාව? අද අන්තිම කොටස ලියන මාතෘකාව ධ්වනි ලක්ෂණ. මාතෘකාව ධ්වනි ලක්ෂණ. ධ්වනි ලක්ෂණ. ධ්වනි ලක්ෂණ. ඒ යටතේ ලියන්න. ඕගොල්ලන්ට දීපු ටියුට් එකේ ඉඩ තියෙනවා ලියන්න නේද? ටියුට් එකේ පොඩ්ඩක් ඉන්න බලන්න ටියුට් එකේ කීවෙනි පිටුවද කියලා. ධ්වනි ලක්ෂණ 8 වෙනි පිටුව. මාතෘකාව ලියන්න ඕනේ නැහැ නේ. ටියුට් එක ගනිපු ළමයි මාතෘකාව ලියන්න ඕනේ නැහැ. ටියුට් එකේ 8 වෙනි පිටුව මාතෘකාව තියෙනවා ධ්වනි ලක්ෂණ. ධ්වනි ලක්ෂණ. හරිනේ? ඒ යටතේ ලියන්න ධ්වනි ලක්ෂණ යටතේ ධ්වනි ලක්ෂණ ටියුට් එක නැති ළමයි අලුතෙන් සම්බන්ධ වුණු ළමයි මාතෘකාව ලියන්න. ටියුට් එක තියෙන ළමයි ටියුට් එකේ ලියන්න. ටියුට් එක නැති ළමයි මාතෘකාව ලියන්න පොතේ. අද අන්තිම දවස ලබන සතියේ තාපය කලබල වෙන්න එපා. අලුතෙන් සම්බන්ධ වුණු ළමයි අද පාඩම තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් වෙයි. අද පාඩම තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් වෙයි. අමාරු නෑ. මාතෘකාව ධ්වනි ලක්ෂණ. ඒ යටතේ ලියන්න ධ්වනි ලක්ෂණ 3කි. උඩින්ම ලියන්න ටියුට් එකේ උඩින්ම ධ්වනි ලක්ෂණ 3කි. ධ්වනි ලක්ෂණ 3කි. ධ්වනි ලක්ෂණ 3කි. අංක 1 තාරතාවය. අංක 2 ධ්වනි ගුණය. අංක 3 අපි ලියමු විපුලතාවය. ඔන්න ලක්ෂණ 3 තාරතාවය, ධ්වනි ගුණය, විපුලතාවය. විපුලතාවය. හරිද? ඔන්න ලක්ෂණ තුනද තාරතාවය, ධ්වනි ගුණය, විපුලතාවය. දැන් අපි මේ එකක් ගැන වෙන වෙනම ඉගෙන ගන්න ඕන. මේ එකක් ගැන වෙන වෙනම ඉගෙන ගන්න ඕන. හරිනේ?
මුලින්ම තාරතාවය. ටියුට් එකේ මාතෘකාව තියෙනවා. ටියුට් එක නැති ළමයි ලියාගන්න අනුමාතෘකාව තාරතාවය. ටියුට් එක නැති ළමයි අනුමාතෘකාව ලියාගන්න තාරතාවය. 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 ඒ අර්ථය ලියන්න. ධ්වනි තරංගයක සංඛ්‍යාතය පදනම් කරගත් සංඛ්‍යාතය පදනම් කරගත් ධ්වනි ලක්ෂණය සංඛ්‍යාතය පදනම් කරගත් ධ්වනි ලක්ෂණය තාරතාවයයි. හරිනේ. සංඛ්‍යාතය පදනම් කරගත් ධ්වනි ලක්ෂණය තාරතාවයයි. සංඛ්‍යාතය වැඩි නම් තාරතාවය වැඩි වේ. සංඛ්‍යාතය වැඩි නම් තාරතාවය වැඩි වේ. සංඛ්‍යාතය අඩු නම් තාරතාවය අඩු වේ. සංඛ්‍යාතය අඩු නම් තාරතාවය අඩු වේ. තාරතාවය අඩු වේ. හරිද? සංඛ්‍යාතය වැඩි නම් තාරතාව වැඩිය. සංඛ්‍යාතය අඩු නම් තාරතාව අඩුය. දැන් මේ සංගීතය හදාරනකොට සංගීත විෂයට අදාළව ඕකට කියනවා උච්ච නීච ભેදය කියලා. හරිනේ? අපි මියුසික් කරනකොට ඕකට කියනවා උච්ච නීච ભેදය කියලා කියනවා. තාරතාවය උච්ච නීච ભેදය. ඒ කියන්නේ සංඛ්‍යාතයේ උස් පහත් බව. සංඛ්‍යාතය උස් පහත් බව. හරිනේ? සංඛ්‍යාතය උස් පහත් බව. සංඛ්‍යාතය වැඩි නම් තාරතාවය වැඩි. සංඛ්‍යාතය අඩු නම් තාරතාවය අඩුයි. මෙන්න මේ වගේ. අපි කාලයත් එක්ක ඇඳොත් කම්පණය වන අංශූන්ගේ විස්ථාපනය කාලයත් එක්ක කම්පණය වෙන අංශූන්ගේ විස්ථාපනය. හරිනේ? මේ තරංගයේ කම්පණය වන අංශු තියෙනවනේ. ධ්වනි තරංගයක්නේ. කම්පණය වන අංශුවක විස්ථාපනය ඇන්දොත් කාලය සමග මේක තමයි ආවර්ත කාලය. අංශුවකට පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය.
මේකත් ආවර්ත කාලය. එතකොට සංඛ්‍යාතය කියන්නේ එකයට t. මේකේ ආවර්ත කාලය අඩුයි. t1 කියලා ගත්තොත් ඔන්න f1. t2 කියලා ගත්තොත් ආවර්ත කාලය වැඩි. අංශුවකට පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය වැඩි. සංඛ්‍යාතය f2 එකයට t2. පැහැදිලිද? එතකොට t1 අඩුයි t2 වැඩි. t1 අඩුයි t2 වැඩි. එහෙනම් f1 වැඩි f2 අඩුයි. පැහැදිලිද? මේ තරංගයේ කම්පණය වන මාධ්‍ය අංශුවක විස්ථාපනය කාලය සමග අංශුවකට පූර්ණ කම්පනයක් සඳහා ගතවන කාලය තමයි ආවර්ත කාලය. එතකොට ආවර්ත කාලය අඩුයි නම් සංඛ්‍යාතය වැඩි, තාරතාව වැඩි. ආවර්ත කාලය වැඩි නම් සංඛ්‍යාතය අඩුයි, තාරතාව අඩුයි. පැහැදිලිද? මේක දෙපැත්තේ බෙදලා ඇඳගන්න. ටියුට් එකේ පිටුව දෙකට බෙදලා දෙපැත්තේ මේ ප්‍රස්ථාර දෙක ඇඳලා මේ ටික ලියා ගන්න. හරිනේ? පිළිවෙලට ලියා ගන්න. තාරතාව කියන්නේ ඕක. සංඛ්‍යාතයේ අඩු වැඩි බව. සංඛ්‍යාතය වැඩි නම් තාරතාව වැඩි. සංඛ්‍යාතය අඩු නම් තාරතාව අඩුයි. හරිනේ? ඊළඟ මාතෘකාව ධ්වනි ගුණය. හරිනේ? ධ්වනි ගුණය. ටියුට් එකේ මාතෘකාව තියෙනවා ටියුට් එක නැති අලුතෙන් සම්බන්ධ වුණු ළමයි පමණක් මාතෘකාව ලියා ගන්න. දෙවෙනි එක ඊළඟ අනු මාතෘකාව ධ්වනි ගුණය. ධ්වනි ගුණය. හරිනේ? ඒ අර්ථය ලියන්න. එකම සංඛ්‍යාතයකින් යුත් ස්වරයක් එකම සංඛ්‍යාතයකින් යුත් ස්වරයක් එකම සංඛ්‍යාතයකින් යුත් ස්වරයක් විවිධ සංගීත භාණ්ඩ වලින් වාදනය කිරීමේදී විවිධ සංගීත භාණ්ඩ වලින් වාදනය කිරීමේදී විවිධ සංගීත භාණ්ඩ වලින් වාදනය කිරීමේදී හරිද? ඔන්න මුලින් ඉඳන් කියනවා එකම සංඛ්‍යාතයකින් යුතු ස්වරයක් විවිධ සංගීත භාණ්ඩ වලින් වාදනය කිරීමේදී නිකුත් වන හඬෙහි පැහැදිලි වෙනසක් දැකගත හැක. නිකුත් වන හඬෙහි පැහැදිලි වෙනසක් දැකගත නෙමෙයි ඇත්තටම ශ්‍රවණය කළ හැක. හරිද? පොඩ්ඩක් වැරදුනා ඉතින්. නිකුත් වන හඬෙහි පැහැදිලි වෙනසක් ශ්‍රවණය කළ හැක. අපට නිරීක්ෂණය වෙනවා කියන එක. නිරීක්ෂණය කිව්වම ඉතින් අපි ගොඩක් වෙලාවට අපට පේන දේනේ. දැන් හඬ පේන්නේ නැහනේ. ඇහෙනවා. හරිනේ? ඇසීම. නිකුත් වන හඬෙහි පැහැදිලි වෙනසක් ශ්‍රවණය කළ හැක. හරිනේ? ශ්‍රවණය කළ හැක. මෙම ලක්ෂණය ධ්වනි ගුණය ලෙස හඳුන්වයි. මෙම ලක්ෂණය ධ්වනි ගුණය ලෙස හඳුන්වයි. මෙම ලක්ෂණය
ධ්වනි ගුණය ලෙස හඳුන්වයි. හරිද? දැන් මේක අඳුනගන්න ඔයාට සංගීතය පිළිබඳ ලොකු දැනීමක් අවශ්‍ය නැහැ. දැන් සරලම උදාහරණයක් විදිහට හිතන්න. සංගීත භාණ්ඩ එක එක වර්ග තියෙනවනේ. අපි තුමු ගිටාර එකක්, වයලින් එකක්, පියානෝ එකක්, බටනලාවක්, විවිධ සංගීත භාණ්ඩ තියෙනවනේ. දැන් ඔයා වුණත් දන්නවා මේ සංගීත භාණ්ඩවල හඬ, අපේ කනට ඇහෙන හඬ එකිනෙකට වෙනස්. ගිටාර එකේ හඬ නෙමෙයි පියානෝ එකෙන් ඇහෙන්නේ. පියානෝ එකේ හඬ නෙමෙයි බටනලාවෙන් ඇහෙන්නේ. මේ හඬ එකිනෙකට වෙනස්. පැහැදිලිද කියන්නේ? එතකොට එක් එක් සංගීත භාණ්ඩවල නිකුත් වන ශබ්දයේ අපේ කනට ඇසෙන හඬේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. විශේෂත්වය තමයි අපි එකම ස්වරය කියන්නේ එකම සංඛ්‍යාතයක් සහිත ස්වරය වාදනය කරත් එක් එක් සංගීත භාණ්ඩයෙන් අපට ඇසෙන හඬ එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට අපි හිතමු අපි වාදනය කරන ස්වරය මධ්‍ය සා. වාදනය කරන ස්වරය සා. සංඛ්‍යාතය 256යි. අපි වයලින් එකෙන් සා ස්වරය වාදනය කරනවා. ගිටාර එකෙන් මේකම වාදනය කරනවා. පියානෝ එකෙන් මේකම. සර්පිනාවක්, බටනලාවක්, විවිධ සංගීත භාණ්ඩ. අපි හැම සංගීත භාණ්ඩයකින්ම වාදනය කරන්නේ එකම සංඛ්‍යාතයක් තියෙන සා ස්වරය. හැබැයි අපේ කනට ඇහෙන හඬ එකිනෙකට වෙනස්. වයලින් එකෙන් ඇහෙන හඬ නෙවෙයි ගිටාර එකෙන් ඇහෙන්නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් බටනලාවේ හඬ. ඊට වඩා හාත්පසින්ම වෙනස් පියානෝ එකේ හඬ. හඬ වෙනස්. සමහර වෙලාවට ඔයාට හඬ ඇහුනහම සංගීත භාණ්ඩය මොකක්ද කියලා හඳුනගන්න බැහැ. ඒ ඔයාට සංගීතය පිළිබඳ ලොකු දැනුමක් නැති නිසා. හැබැයි මියුසික් කරන කෙනෙක්ට, ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක්ට හඬ ඇහුනාම වාද්‍ය භාණ්ඩය, වයලින් එකක්ද, ගිටාර එකක්ද, ෆ්ලූට් එකක්ද, එහෙම හඳුනා ගන්නත් පුළුවන්. ඔයාට සංගීතය පිළිබඳ දැනුමක් නැති වුණත් සංගීත භාණ්ඩය, වාද්‍ය භාණ්ඩය මොකක්ද කියලා හඳුනගන්න බැරි වුණත් ඔයාට හඬ වෙනස් කියන එක නම් පැහැදිලිවම තේරෙනවා. කලින් ඇහුණු හඬ නෙමෙයි. දැන් මේක ඊට වඩා වෙනස්. වෙනසක් තියෙනවා. හැබැයි වාදනය කරේ එකම ස්වරය. එකම සංඛ්‍යාතය. එකම සංඛ්‍යාතයක් තියෙන එකම ස්වරය වාදනය කරනකොට කොහොමද එහෙනම් හඬ වෙනස් වෙන්නේ? හඬ වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට තමයි අපි කියන්නේ ධ්වනි ගුණය. විවිධ සංගීත භාණ්ඩ වලින් එකම ස්වරයක් වාදනය කරනකොට උනත් කනට ශ්‍රවණය වන හඬේ පැහැදිලි වෙනසක් තියෙනවා. අන්නේ වෙනස් වීමට අපි කියන්නේ ධ්වනි ගුණය කියලා. පැහැදිලිද? ලියන අලුත් පේලියකින් හරිද? අලුත් පේලියකින් ලියන්න. මෙයට හේතුව වන්නේ සංගීත භාණ්ඩ වලින් ස්වර වාදනය කිරීමේදී මූලික ස්වරයට අමතරව
මූලික ස්වරයේ ප්‍රසංවාද බිහිවීමත් මූලික ස්වරයට අමතරව මූලික ස්වරයේ ප්‍රසංවාද බිහිවීමත් ප්‍රසංවාද බිහිවීමත් ප්‍රසංවාද බිහිවීමත් එම ප්‍රසංවාදවල සාපේක්ෂ විස්තාරයන් එකිනෙකට වෙනස් වීමත්ය. සාපේක්ෂ විස්තාරයන් එකිනෙකට වෙනස් වීමත්ය. කනට ශ්‍රවණය වන්නේ කනට ශ්‍රවණය වන්නේ කනට ශ්‍රවණය වන්නේ එම මූලික ස්වරයේ හා ප්‍රසංවාදවල එම මූලික ස්වරයේ හා ප්‍රසංවාදවල සංප්‍රයුක්ත හඬයි. සංප්‍රයුක්ත හඬයි. සංප්‍රයුක්ත හඬයි. එනම් මූලික ස්වරය හා ප්‍රසංවාද අධිස්ථාපනය වීමෙන් මූලික ස්වරය හා ප්‍රසංවාද අධිස්ථාපනය වීමෙන් නිකුත් වන හඬයි. මූලික ස්වරය හා ප්‍රසංවාද අධිස්ථාපනය වීමෙන් නිකුත් වන හඬයි. එබැවින් එකම ස්වරය වුවත් විවිධ සංගීත භාණ්ඩවලින් නිකුත් වන හඬෙහි එකම ස්වරය වුවත් විවිධ සංගීත භාණ්ඩවලින් නිකුත් වන හඬෙහි පැහැදිලි වෙනසක් ඇත. පැහැදිලි වෙනසක් ඇත. මෙය ධ්වනි ගුණයයි. මෙය ධ්වනි ගුණයයි.